ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ සියලු දෙනාම මේ මොහොතේ ඊ타ම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ දෙහිවල පදිංචි ජගත් අල්විස් මහත්මයා ඇතුළු පවුලේ දූ දරුවන් ප්‍රදාන පින්වත් පිරිස. ජගත් අල්විස් මහත්මයා ඇතුළු හැම දෙනාටම අපි අනුමෝදනා එකතු කරනවා, ආශිර්වාද එකතු කරනවා. එතුමාගේ අරමුණු පැහැදිලි කරලා දේශනාව අවසානයේ දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ විසින් ඊ타ම දයාවෙන්, අනුකම්පාවෙන්, කරුණාවෙන් අප කෙරෙහි මතු කොට වදාළ ශ්‍රී සද්ධර්මය නිරන්තරයෙන්ම අපේ ආධ්‍යාත්මය සුවපත් කිරීම පිණිස අපව දැනුවත් කරනවා. ඒ දැනුවත් භාවය සෑම බුද්ධ ශ්‍රාවකයෙකුටම වැදගත්. සෑම බුද්ධ ශ්‍රාවකයෙකුගේම ජීවිතය සුවපත් කරගන්නවා නම් ඒ සුවපත් කරගන්න පුද්ගලයෙකුට මේ පණිවිඩය අතිශයින්ම වැදගත්. මේ ධර්මය තමන්ගේ ජීවිතය තුළ පානය කළ යුතුයි. ඒ කියන්නේ මේ ධර්මයේ භාවිතා කළ යුතුයි. භාවිතා කරන ශ්‍රාවකයෙකුට තමයි මේ ධර්මයේ තුලින් පිළිසරණ, රැකවරණය සැලසෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපට ඊ타ම කරුණාවෙන් පැහැදිලි කොට වදාළේ මේ ධර්මයේ సంతానගතව අභ්‍යන්තර ජීවිතය තුළ ක්‍රමානුකූලව පුහුණු කරන්න කියලයි. එබඳු පුහුණුවක් තියෙන පුද්ගලයෙකුට ප්‍රායෝගිකව ධර්මය ගලපා ගන්න කැමැත්තක් තියෙන ශ්‍රාවකයෙකුට භාග්‍යවතුන් වහන්සේ වදාළේ ආධ්‍යාත්මිකව සුරක්ෂිතතාවයක් ගොඩනගා ගන්නවා නම් මේ අත්දකින ලෝකේ මායාවෙන් නිදහස් වෙනවා නම් ටිකෙන් ටික පටිසෝතගාමී පිළිවෙත කෙරෙහි අනුගත විය යුතුයි කියලයි. ලෝකයේ කතාව අනුසෝතගාමී. ලෝකේ හැමදාමත් යටිගම් බලාගෙන යන්නේ. යටිගම් බලාගෙන යන ලෝකයේ බුදු කෙනෙක් පහළ වෙලා කියලා දෙන්නේ උඩුගම් බලාගෙන යන පණිවිඩයක්. පටිසෝතගාමී පණිවිඩයක්. අනුසෝතගාමී ලෝකයේ බුදු කෙනෙක් පහළ වෙලා අපට උගන්වනවා පටිසෝතගාමී ධර්මයක්.
ඒ පටිසෝතගාමී ධර්මය තමන්ගේ ජීවිතයට ගලප ගන්නවා නම් ඔබ මේ පොදු මහා සමාජයෙන් වෙනස් කෙනෙක් කියන එක මතක තබා ගත යුතුයි. මේ මහා සමාජයේ කියවීමත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයේ තුල අන්තර්ගත කියවීමත් දෙකක්. එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුණු ධර්මයේ තුල තියෙනවා පැවිද්දෙකුට උදව් වන ඊටාම වැදගත් දේශනාවක් අංගුත්තර නිකායේ දසක නිපාතයේ තියෙනවා දස ධම්ම සූත්‍රය කියලා සූත්‍රයක්. ඒ දස ධම්ම සූත්‍රයේ අන්තර්ගතය පින්වත්නි කෙලින්ම පැවිද්දෙක් ඉලක්ක කරගත් එකක්. පැවිද්දෙක් ඉලක්ක කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළාට ඒක ගිහියෙකුටත් අදාළ ප්‍රමාණය ගිහියෙකුට අදාළ මාත්‍රාව බොහෝම ප්‍රවේශමින් එකතු කරගන්න අවශ්‍යයි. ගිහියෙකුට අදාළ මාත්‍රාව පැවිද්දෙකුට තරම්ම නැති වුණත් ගිහියෙකුට සහ පැවිද්දෙකුට වෙන්වෙන් නිවන් මාර්ග දෙකක් බුදුරජාණන් වහන්සේ වදාළේ නැහැ. එකම නිවන සම්බන්ධ කතාව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙද්දී මේවා හාමුදුරුවන්ට කියපුවා අපිට ඕවා හරියන්නේ නැහැ කියලා අතාරින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මම අද කල්පනා කළා මේ කාරණා 10 ඇතුලේ ගිහියෙකුට හරියන පරිමාව කොපමණද කියලා ඔබට තේරුම් කරලා මේ දේශනාව සිද්ධ කරන්න. පැහැදිලි කළේ පැවිද්දෙකුට තමයි. නමුත් මේකේ ගිහියෙකුට අදාළ ප්‍රාමාණික මාත්‍රාවක් තියෙනවා. ඒක ඊටාම වැදගත් දෙයක්. පළවෙනි කාරණේ විදියට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා වේවන්නියම්හි අජ්ජූප ගතෝති පබ්බජිතේන අබින්හං පච්චවෙක්කිතබ්බං. පැවිද්දෙක් නිතරම කල්පනා කරන්න ඕන මම වෙනස් වර්ණයකට පැමිණිච්ච කෙනෙක් කියලා. මොකද්ද කල්පනා කරන්න ඕන? මම වෙනස් වර්ණයකට පැමිණිච්ච කෙනෙක්. පැවිද්දෙක් නම් ස්වරූපයෙන්ම වෙනස්. හැබැයි ගිහියෙකුත් මේක කල්පනා කරන්න ඕන. කොහොමද? මහා සමාජයේ ආටෝප සාටෝප වලින් වෙනස් වෙච්ච තැනක තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භාවයේ තියෙන්නේ. ඒක ඇඳුමින් පැළඳුමින්ම නෙමෙයි. චර්යාමය වශයෙන් වෙනසක් තියෙනවා. ඇඳුම පැළඳුම බුදුදහමේ ප්‍රධාන එකක් නෙමෙයිනේ. නමුත් බුදුදහම කියන කියවීම පටිසෝතගාමී එකක්. එතකොට ගිහි ශ්‍රාවකෙක් හෝ වේවා බුදුරජාණන් වහන්සේව සරණ යනවා නම් ඒ සරණ යන පුද්ගලයා විසින් මම වෙනත් ස්වභාවයකට පත්වෙච්ච කෙනෙක් කියන එක අමතක කරන්න හොඳ නැහැ. මම වෙනත් ස්වභාවයකට පත්වෙච්ච කෙනෙක්. මම ලෝකයේ කියන කතාවට වඩා වෙනස් කතාවක් තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ. ඒ වෙනස් කතාව සමග මගේ ගනුදෙනුව පවතින්නේ. ඒ නිසා ලෝකය මැවුම්වාදයට බරව කතා කරද්දි මම තමාගේ උත්සාහය වීරිය අනුව තමන්ගේ හිතේ කෙලෙස් නිරුද්ධ කරගන්න පැහැදිලි කරපු බුදුරජාණන් වහන්සේව තමාව පිහිට කරගෙන ඉන්න කියලා කියපු ලෝකේ කතා කරන කතාවට වඩා වෙනස් කතාවක් තුල දායාද වෙච්ච කෙනෙක් කියන එක මම නිතර මතක තබා ගන්න අවශ්‍යයි. නිතරම මතක තබා ගන්න අවශ්‍යයි. වේවන් නියම්හි අජ්ජූප ගතෝති පබ්බජිතේන අබින්හං පච්චවෙක්කිතබ්බං. මම වෙනස් වර්ණයකට වෙනස් වැඩපිළිවෙලකට ආපු කෙනෙක්. දැන් ලෝකයේ කාමයේ පැත්තට ගියපු ආවේ. නමුත් බුදුදහමේ ක්‍රමයේ තමයි නිස්කාමයේ පැත්තෙන් හිට ගන්න උදව් කරන එක.
ලෝකය රාගයේ පැත්තට ගියාවේ බුදුදහමේ ක්‍රමය තමයි විරාගයේ පැත්තෙන් කතා කරන එක. එතකොට බුදුදහමේ ක්‍රමය වෙන එකක්. ලෝකයේ ක්‍රමය වෙන එකක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් විදිහට හැම වෙලාවකම කල්පනා කරන්න මම වෙනස් වූ ස්වභාවයක් අනුගමනය කරන්නේ. බලන්න ලෝකයේ දිහා ලෝකේ මැවුම් වාදයට බරව කතා කරන්නේ. ලෝකේ නිර්මාණවාදය ගැන කතා කරන්නේ. නමුත් බුදුදහම කියන්නේ මහණෙනි තමාව සරණ කරගන්න, තමාව පිහිට කරගන්න, තමන්ගේ ගැලවුම් කාර්යාද මැවුම් කාර්යාද තමන්මයි ගැලවෙනවද නවතිනවද ඒක තව විදිහකින් කිව්වොත් ඊතර වෙනවද නතර වෙනවද කියලා ඔබ බලා ගන්න. ඒක මට අදාළ නෑ. ඊතර වෙනවද නතර වෙනවද කියලා ඔබ බලා ගන්න. ඊතර වීම හෝ නතර වීම මට අයිති දෙයක් නෙමෙයි. ඒ කියන්නේ භාගතුන් වහන්සේ වදාළේ එහෙමයි. එතකොට මම ඊතර වීමට අදාළ පණිවිඩය ඔබට කියලා තියෙනවා. ඔබ කැමති නම් ඊතර වෙන්න පුළුවන්. නතර වෙනවා නම් නතර වෙන්නත් පුළුවන්. මෙන්න ධර්මී කියලා මතු කරලා කිව්වා. එතකොට වගකීම තමන්ගේ අත මත දරාගෙනයි ඉන්නේ. ඒ නිසා අපි හැම වෙලාවකම කල්පනා කරන්න අවශ්‍යයි මම වෙනස් වර්ණයකට පැමිණිච්ච කෙනෙක්. ඒක නිතර නිතර මානසිකාරය කරන්න ඕන. ඒක හැම බුද්ධ ශ්‍රාවකයෙකුටම මතක තියෙන්න ඕන. ඒක පැවිද්දෙක් විතරක් නෙමෙයි හැම ගිහියෙක්ම නිතරම මතක තියාගන්න ඕන. දෙවැනි කාරණය තමයි පරිපටිබද්දා මේ ජීවිකාති පබ්බජිතේන අබින්නම් පච්චවේකිතබ්බා. කෙනෙක් කියන්න පුළුවන් මේ පැවිදි අයට කියපු එකක් ඇයි අපිට කියන්නේ කියලා. ඒ කියන්නේ ඔබට නිවන් මාර්ගය කියලා අමුතු එකක් නෑ. ප්‍රගති වේගයේ අඩුවක් තිබුණට ඔබට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන නිවන් මාර්ගය එකයි. ඒක ගිහියෙකුට පැවිද්දෙකුට කියලා වෙන වෙන වැඩපිළිවෙළවල් නැති නිසා මෙබඳු ජීවිතයකට ඔබ නිතර නිතර දායාද වෙන එක අතිශයින්ම වටිනවා. පරපටිබද්දා මේ ජීවිකාති පබ්බජිතේන අබින්නම් පච්චවේකිතබ්බා. මගේ ජීවිතය අනුන් පිළිබඳවයි කියලා නිතරම පැවිද්දෙක් කල්පනා කරන්න ඕනලු. ඒ කියන්නේ එකෙන් අදහස් කරේ මම යැපෙන්නේ අන් අයගෙන් කියලා හිතලා හැම වෙලාවකම සිව්පසේ පරිහරණය කරද්දී මාන්නේ වගේ දේවල් නූපදින විදිහට කටයුතු කරන්න ඕනේ. ඇත්තටම ගිහියෙකුටත් මේක හරි වැදගත්. පින්වත්නි ඔබ පරිහරණය කරන සිව්පසය තුල රාගය ඇවිස්සෙන්න තියෙන ඉඩකඩ තියෙනවා. ද්වේෂය ඇවිස්සෙන්න තියෙන ඉඩකඩ තියෙනවා. මෝහය ඇවිස්සෙන්න තියෙන ඉඩකඩ තියෙනවා. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා දැන් ඇත්තටම මේ අනුන් පිළිබඳවයි මගේ ජීවිතේ පැවැත්ම තියෙන්නේ කියලා හිතන එක බොහොම එක එක පැති වලින් කතා කරගන්න පුළුවන්. දැන් ගිහියෙක් වුණත් මේ පරිහරණය කරන දේවල් මත කෙලෙස් ධර්මයන් වැඩෙන්න තියෙන අවස්ථාව හරිම වැඩි. ඒ නිසා ඔබ හැම වෙලාවකම මතක තබා ගත යුතුයි. හැම වෙලාවකම ඔබ සිහි තබා ගත යුතුයි මගේ ජීවිතය අනුන් පිළිබඳවයි. මගේ ජීවිතය අනුන් පිළිබඳවයි. නිතර නිතර ඒක සිහි තබා ගන්න. එතකොට දැන් ඒ නිසාම තමයි මෛත්‍රිය වගේ භාවනාවක් වඩනකොට බුදුදහම කියන්නේ පළවෙනියෙන් තමන්ට මෛත්‍රිය වඩලා ලෝකයටම මෛත්‍රිය වඩන්න කියලා හේතුව තමයි තමන් සුවපත් වුණාට වැඩක් නෑ ලෝකයම ලෙඩ වෙලා නම්. ලෝකයම රෝගී වෙච්ච තැනක පින්වත්නි තමන් විතරක් සුවපත් වෙලා මදි. ඒ නිසා තමන්ද සුවපත් විය යුතුයි. බුදුරජාණන් වහන්සේ නිසා වදාලා හැම වෙලාවකම කල්පනා කරන්න කියනවා පරිහරණය කරන දේවල් අතර කෙලෙස් ඇති වෙන්නේ නැති විදියට පරිහරණය කරන්න වටපිටාව ගැන සංවේදීකම කියන එක ගිහියෙකුට හෝ පැවිද්දෙකුට දෙන්නටම වැදගත්. එහෙම නැත්නම් ආහාර ටික නිසා මාන්නය ඇති වෙන්න පුළුවන්. පොරවන සිවුර නිසා මාන්නය ඇති වෙන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි කාරණේ විදියට බුදුරජාණන් වහන්සේ වදාරනවා
මම අන්‍යයන්ගෙන් වෙනස් හැසිරීම් තියෙන කෙනෙක්. තුන්වෙනි කාරණේ. අඤ්ඤෝ මේ ආකප්පෝ කරණීයෝති පබ්බජිතේන අබින්නං පච්චවෙක්කිතබ්බං. මම අන්‍ය වූ හැසිරීම් කටයුතු තියෙන කෙනෙක්. එහෙම නිතරම හිතන්න කියනවා. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයේ තියෙන චර්යාවට වඩා මගේ චර්යාව වෙනස්. මොකද්ද? සීල සමාධි ප්‍රඥාව තුල අනුපූර්ව වශයෙන් අනුගමනය කිරීමයි මගේ ක්‍රමය. ලෝකේ ඉතින් දෙයියන්ට කීක ඉන්නවා, පහම් පත්තු කර කර ඉන්නවා, ඉටිපන්දම් පත්තු කර කර ඔය වගේ දේවල් ලෝකයට තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැම වෙලාවකම හිතන්න ඕන කොහොමද? මම අන්‍ය වූ හැසිරීම් තියෙන කෙනෙක්. මම අන්‍ය වූ හැසිරීම් තියෙන කෙනෙක්. කොහොමද මගේ අන්‍ය වූ හැසිරීම්? අඤ්ඤෝ මේ ආකප්පෝ කරණීයෝති පබ්බජිතේන අබින්නං පච්චවෙක්කිතබ්බං. මම අන්‍ය වූ හැසිරීම් තියෙන කෙනෙක්. මගේ අන්‍ය වූ හැසිරීම් මා තුළ තියෙන්නේ. ඒ කියන්නේ දැන් බුදුදහම ක්‍රමයේ තමයි සීල සමාධි ප්‍රඥාව තුළ ක්‍රමානුකූලව දායාද වෙන එක. දැන් බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ධර්මයේ කියන්නේ මහා විශාල ගඟක් වගේ. ඒතර මේ ධර්මයට ප්‍රායෝගිකව බැහැ ගන්න තියෙන තොටුපොළ තමයි සීලය කියන්නේ. සීලය කියන තොටුපොළින් බෑගත්තාම මේ ගංගාවේ තෙබෙන්නේ නැතුව ඊතර වෙන්න පුළුවන් කියලායි බුදුරජාණන් වහන්සේ අපට වදාළේ. එතකොට එහෙම ජීවිතයක් නම් අපි පවත්වන්නේ, අපි නඩත්තු කරන්නේ. ඒ බඳු ජීවිතයක නම් දායාදේ අපේ ආධ්‍යාත්මයේ තුල පින්වත්නි එහෙම ජීවිතයක් අපිට තියාගෙන, ඒ විදිහේ ජීවිතයක් අපට තියාගෙන අපි නිතරම කල්පනා කරනවා නම් වෙනත් විකල්ප ඔස්සේ විමුක්තිය ස්පර්ශ කරන්න මේක කෙලින්ම ප්‍රායෝගික භාවිතය තුළ අත්දකින්න ස්වභාවය. දැන් ඕකට වෙනස් එකක් කියලා මම කියන්නේ දැන් අපිට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ධර්මයේ කියන විශාල ගංගාවට බහින්න තියෙන සීලය කියන තොටුපොළේ සිත්සේ බැහැ ගන්න කියලා වදාළේ. දැන් නමුත් ලෝකේ දැන් බලන්න ලෝකේ පව් හෝදාරින ක්‍රමය ගඟට බහිනවා, ගිනි දෙවියෝ පුදනවා, ඉරට වඳිනවා, දෙයියන්ට වඳිනවා. ඔය වගේ දේවල් වලින් තමයි පිරිසිදු වෙන්නේ. නමුත් පිරිසිදු වීමේ ක්‍රියාවලිය භාග්‍යවතුන් වහන්සේ අපිට ප්‍රායෝගිකව ක්‍රමානුකූලව කරගෙන යන්න දුන්නා. ඒකට අදාළ වැඩපිළිවෙල විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගය පෙන්වුවා. අන්න ඒ බඳු හැසිරීමක් මට තියෙන්නේ කියන එක අපි නිතරම මතක තියාගන්න අවශ්‍යයි. කච්චිනුකෝ මේ අත්තා ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඊළඟට මේ බුද්ධ ශ්‍රාවකයා ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා ප්‍රධාන වශයෙන් පැවිද්දෙක් කල්පනා කරන්න ඕන කච්චිනුකෝ මේ අත්තා සීලතෝන උපවදතිති පබ්බජිතේන බින්හං පච්චවෙක්කිතබ්බං. මම මගේ සීලයෙන් මට උපවාද කෙරෙනවද කියලා නිතර නුවණින් විමසලා බලන්න කියනවා. මට මගේ සීලෙන් උපවාද කෙරෙනවද කියලා නිතරම කල්පනා කරලා බලන්න කිව්වා. ඒ කියන්නේ සීලෙන් උපවාද නොවන විදිහට ඔබේ ජීවිතේ ගොඩනගා ගන්න දක්ෂ වෙන්න. සීලෙන් උපවාද නොකෙරෙන විදිහට. එතකොට තමන්ගේ සීලෙන් උපවාද කෙරෙනවාද කියලා හැමදාමත් උදේ හවස කල්පනා කරලා බලන්න. ඒ කියන්නේ සීලයට කැලැල් වෙන්න දෙන්න එපා. මොකද අපේ පිරිසුදු වෙන ක්‍රමය තුල ප්‍රධාන නියෝජනයක් තමයි සීලය කියලා කියන්නේ. එතකොට සීලය තුල පිහිටා දියුණු කරන සමාධිය තමයි භාග්‍යවතුන් වහන්සේ මහත්ඵල මහානිසංස වෙනවා කියලා අපට වදාළේ. සීල පරිභාවිතෝ සමාධි මහත්ඵලෝ හෝති මහානිසංසා. සීලේ මත පිහිටා දියුණු කරන සමාධිය තමයි මහත්ඵල මහානිසංස වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. සමාධි පරිභාවිතෝ චිත්තං සමාධිය තුල පිහිටා හිත දියුණු කරනකොට ඒ හිතේ තමයි ආශ්‍රව දුරු වෙලා යන්නේ. මොනවද ආශ්‍රව? කාමාසවා, භවආසවා, අවිජ්ජාසවා. කාමාශ්‍රව, භව ආශ්‍රව, අවිජ්ජාශ්‍රව. ඒවා දුරු වෙන්නේ බඳු හිතක් තුල. ඒතකොට එහෙම හිතක් තමයි අපි හදාගන්න අවශ්‍ය කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අපට
වදාරනවා. ඒ කියන්නේ දැන් අපි හැම වෙලාවකම කල්පනා කරලා බලන්න ඕන මට මගේ සීලෙන් උපවාද කෙරෙනවද කියලා. ඒක උදේ හවස කරලා බලන්න ඕන එකක්. මොකද මේ පිරිහිච්ච ලෝකේ හැම වෙලාවකම සීලේ කැලැල් වෙලා, සීලේ සිදුරු වෙලා, සීලය අපිරිසුදු වෙලා ජීවිතේ බිඳ වැටෙන්න පුළුවන්. පස්වෙනි කාරණේ තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කච්චිනුකෝ මං අනුවිච්ච විඤ්ඤු සබ්‍රක්‍මචාරී සීලතෝන උපවදති පබ්බජිතේන අබින්නම් පච්චවෙක්කි තබ්බං කිමෙක්ද මා විචාර ඥානවන්ත සබ්‍රක්‍මචාරී වූ විසින් සීලයෙන් පරිභව නොකෙරේදැයි පැවිද්දා විසින් නිතර නිතර කල්පනා කරන්න ඕන. තමන් රකින්න සීලය තුල මේ ආර්ය වූ සීලයට මං කොච්චර කිට්ටුද? ඇත්තටම ආර්ය වූ සීලය කියන්නේ නිවනට බර සීලය කියන එක. ආර්ය වූ සීලයට මගේ සීලය කොයිතරම් කිට්ටුද කියලා උදේ හවස කල්පනා කරලා බලන්න ඕන. මොකද බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා පින්වත් මහණෙනි ඔබත් මමත් මේ දීර්ඝ සංසාර ගමනේ යන්නේ ආර්ය වූ සීලය ප්‍රතිවේද කරගන්න බැරි වෙච්ච නිසායි. ඒකයි ඔබයි මමයි අපි දෙදෙනාම මේ සංසාර ගමන ඉපදෙමින් මැරෙමින් යන්නේ. වෙන මොකටවත් නෙමෙයි. ඔබයි මමයි නිතරම මේ සංසාරේ ඉපදී මැරි යන්නේ ඔබටයි මටයි අපි දෙදෙනාටම අපේ ජීවිතය තුලදී අපේ ආධ්‍යාත්මය තුලදී අපට බැරි වුණා ආර්ය සීලයක් ප්‍රතිවේද කරගන්න. ආර්ය වූ සමාධියක් ප්‍රතිවේද කරගන්න. ආර්ය වූ ප්‍රඥාවක් ප්‍රතිවේද කරගන්න. ආර්ය වූ විමුක්තියක් ප්‍රතිවේද කරගන්න. ආර්ය වූ විමුක්ති ඥාන දර්ශනයක් ප්‍රතිවේද කරගන්න බැරි වුණා. ඒකයි ගැටලුව. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා බුද්ධ ශ්‍රාවකයා විසින් හැම වෙලාවකම කල්පනා කරලා බලන්න ඕන කියනවා මගේ සීලය ආර්ය වූ මේ ආර්යයන් වහන්සේලා විසින් සබ්‍රක්‍මචාරීන් වහන්සේලා විසින් පරිභව නොකරේදැයි. පරිභව නොකරේදැයි. ඒ කියන්නේ ආර්ය වූ සීලය කියන්නේ පන්සිල් වලට නෙමෙයි. සමහර අය හිතාගෙන ඉන්නවා පන්සිල් රැක්කම ආර්ය වූ සීලයක් කියලා. ආර්ය වූ සීලය කියලා එකේ තේරුම තමයි නිවනට බර සීලය කියන එක. ඔබ බලන්න ඔබ නිවන ඉලක්ක කරගෙනද සිල් රකින්න කියලා. එතකොට මේ නිවනට ඉලක්කගතව වැදගත් සීලයක් තමයි ඉන්ද්‍රිය සංවර සීලය. ඒක ඇස්සේ පන්සිල් වල අර්ථයත් සැඟවිලා තියෙනවා. පන්සිල් වල අර්ථයත් සැඟවිලා තිබුණට බුදුරජාණන් වහන්සේ වදාළ ආර්ය සීලය කියන ස්වභාවය තමයි පින්වත්නි උන්වහන්සේ පැහැදිලි කොට වදාලේ කොහොමද? උන්වහන්සේ පැහැදිලි කොට වදාලා මහණෙනි මේ ආර්ය වූ සීලයක් ප්‍රතිවේද කරගන්න දක්ෂ වෙන්න ඒ ආර්ය වූ සීලයට කැලැල් වෙන්න දෙන්න එපා. මොන ප්‍රශ්නයක් තිබ්බත් මේ බුදුරජාණන් වහන්සේ නමක් පැහැදිලි කරන ආර්ය වූ සීලයට කැලැල් වෙන්න දෙන්න එපා කියලායි ධර්මයේ අපිට අනුශාසනා කරන්නේ. එතකොට ඒ ආර්ය වූ සීලයට මගේ සීලේ කොච්චර සම්බන්ධයි? දේ රහතන් වහන්සේලා දිනු කරපු සීලයට මං ඒ අවබෝධයටපත් වෙච්ච අය, සෝතාපන්න වෙච්ච අය, සකදාගාමි වෙච්ච අය, අනාගාමි වෙච්ච අය, අරහත්ත්වයටපත් වෙච්ච අය රැකපු සීලයට මම රකින්න සීලය කොයිතරම් කිට්ටුද? මොනතරම් සමපාතයිද කියලා අපි උදේ හවස කල්පනා කරලා බලන්න ඕන. ඒ කල්පනාව ඉතාම වැදගත් දෙයක්. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කොට වදාරනවා පින්වත් මහණෙනි අපේ ජීවිතය තුලදී සීලයකින් ශක්තිමත් වීම තුල ඇස කන නාසය දිවකය මනස තුල මනාප අමනාපකම් ගොඩනගා ගන්නේ නැතුව මනාපකම් හෝ අමනාපකම් ගොඩනගා ගන්නේ නැතුව මැදින් ඉඳලා මනාපත් නෑ අමනාපත් නෑ මැදින් ඉඳලා දියුණු කළ හැකි සීලයක් පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ අපට මතු කරනවා. මොකද්ද මැදින් ඉඳලා දියුණු කළ යුතු සීලය? ඒ මැදින් ඉඳලා සීලය දියුණු කරනවා කියලා කියන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඇස කන නාසය දිවකය මනස තුලින් අත්දැකීම් ටික ගන්නකොට ඒ අත්දැකීම් ටික තුල මනාපකම් ගොඩනගාගෙන රාගානුසය පෝෂණය කරගන්නෙත් නෑ
අමනාපකම් ගොඩනගාගෙන පටිඝානුසය පෝෂණය කරන්නෙත් නෑ. අන්න එබඳු තැනකට Tamanගේ ආයතන තුල ප්‍රවේශමක් හදා ගන්නවා නම් අන්න එතන සීලේ බොහෝ කාරණා අවධාරණය වෙනවා. සීලයට අදාළ බොහෝ කාරණා එතන ආවරණය වෙනවා. ඒක ඊටාම වැදගත් දෙයක්. ඊටාම වැදගත් දෙයක්. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන කාරණේ හරි වැදගත්. ඒ කාලේ හාමුදුරුවෝ හිටියා ඛණ්ඩ නැති වුණත් සීලයට සිදුරු වෙන්න දුන්නේ නැහැ. සීලයට කැලැල් වෙන්න දුන්නේ නැහැ. ඒක හරියට මේ වගේ. ඔන්න බලන්න එක හාමුදුරුවෝ කෙනෙක් හිටියා. ඒ හාමුදුරුවෝ බොහොම දුර්භීක්ෂ කාලයක පොඩි හාමුදුරුවෝ කෙනෙක්. මේ උපසම්පදා වෙච්ච හාමුදුරුවෝ කෙනෙකුත් නෙමෙයි. දානමාන නැහැ. ආහාර පාන නැතිකොට මේ හාමුදුරුවෝ හිමීට මේ වැඩම කරලා අම්බලමක හිමීට පොඩ්ඩක් කාන්සි වෙලා හිටියා. මොකද දානමාන ඇත්තේ නැහැ. ඒ දානමාන නොලැබීම නිසාම මේ හාමුදුරුවෝ හිමීට කණුවකට හාන්සි වෙලා හිටියා. එතකොට මේ වැඩිහිටි හාමුදුරුවෝ කෙනෙක් හිටියා. ඒ හාමුදුරුවෝ රජගෙදරට පින්නපාතේ යනවා මාලිගාවට. මාලිගාවට පිණ්ඩපාත යනවා. මාලිගාවට හිතවත් ඇති. ඒක තමයි මාලිගාවට පිණ්ඩපාත යන්නේ. මාලිගාවට පිණ්ඩපාත ගිහින් මේ හාමුදුරුවෝ වඩිනවා. මාලිගාවට පිණ්ඩපාත ගිහින් මේ හාමුදුරුවෝ වඩිනකොට මේ හාමුදුරුවෝ මේ පුරුද්දක් විදියට තවත් පාත්‍රයට දානි ටිකක් අරන් ආවා. ඒ ආවේ උන්වහන්සේට හවසට වළඳන්න නෙමෙයි. කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් හම්බුනොත් උන්වහන්සේටත් දැන් මේ මිනිසුන්ටත් කන්න බොන්න නැහැ. උන්වහන්සේටත් පුළුවන් මේ මොනවා හරි ටිකක් දෙන්න කියලා කල්පනා කරගෙන තමයි උන්වහන්සේ පාත්‍රයට දානි ටිකක් අරගෙන එන්නේ. ඉතින් පාත්‍රයට දානි ටිකක් අරගෙන මේ ස්වාමීන් වහන්සේ වැඩියා. පාත්‍රයට දානි ටිකක් අරගෙන මේ ස්වාමීන් වහන්සේ වැඩම කරලා අර අම්බලම ළඟින් යනකොට දැක්කා මේ සිවුරක් පොරෝගෙන ටිකක් ඇලවෙච්ච ස්වාමීන් වහන්සේ නමක් වගේ කෙනෙක් ඉන්නවා. පොඩ්ඩක් ගොඩ වෙලා බැලුවා කවුද කියලා. බලනකොට දැක්කා මේ පොඩි හාමුදුරුවෝ කෙනෙක්. ඇහුවා පොඩි නම දානි වළඳලාද ඉන්නේ කියලා. එතකොට අර හාමුදුරුවෝ කිව්වා ස්වාමීනි දානි නම් වළඳලා නැහැ. එහෙනම් මේ පාත්‍රයේ දානි ටිකක් තියෙනවා වළඳන්න කිව්වා. එතකොට අර හාමුදුරුවෝ ඇහුවා ස්වාමීනි දැන් වෙලාව කොහොමද කියලා. ඒ කාලෙදී ගොරලෝසු එහෙම තිබ්බේ නැහැ. ඉර ආවරට ගිහින්ද කියලායි ඇහුවේ. එතකොට ලොකු හාමුදුරන්ට ටිකක් කේන්ති ගියා. කේන්ති ගිහින් කිව්වා පොඩි නම මිනිසුන්ට කණ්ඩ නැතුව වැලේ වැල් නැතුව අසරණ වෙලා ඉන්නේ. මිනිස්සු හොඳටම අසරණ වෙලා ඉන්නේ. එතකොට මිනිස්සු හොඳටම අසරණ වෙලා ඉන්නකොට ඒ අසරණකමත් එක්කම තමයි ඒ කියන්නේ මිනිස්සු හොඳටම අසරණ වෙලා ඉනවා. ඒ අසරණකමත් එක්කම තමයි අපිට මේ පුළුවන් විදිහට දානි දෙන්නේ. නමුත් දැන් මේ කාලේ මේ අසරණකම කොච්චර උඩුදුවලද කියනවනේ මිනිසුන්ට දානි හැන්දක් පූජා කරගන්නත් බෑ. මිනිස්සු මේ වැලේ වැල් නැතුව අසරණ වෙලා ඉද්දී සංඝයාටවත් දානි ලැබෙන්නේ නැතුව ඉද්දී විකාලයක් ගැන කතා කරන්න එපා. මෙන්න මේ දානි ටික වළඳනවා කියලා ටිකක් සැර වුණා. ඒතර අර හාමුදුරුවන්ට හිතුණා මේ හාමුදුරුවෝ සීලයට ගරු කරන කෙනෙක් නෙමෙයි වගේ. මේ හාමුදුරුවෝ සීලයට ගරු කරන පාටක් නෑ වගේ. ඔය දානි ටික මම වළඳන්නේ නෑ. අනේ ස්වාමීනි සමාවෙන්න මට දානි එපා කිව්වා. දැන් බලන්න ඒබඳු සීලයක් තමයි දියුණු කළේ. ඒබඳු සීලයක් තමයි නිවන පිණිස උපකාරාර්ථයෙන් වැදගත් වෙන්නේ. ඒ නිසා සීලයක් දියුණු කිරීමේ කුසලතාවය අපි හැම කෙනෙකුටම ප්‍රබලව තියෙන්න ඕන පින්වත්නි. ප්‍රබලව තියෙන්න ඕන. මොකද සීලයේ මත සීලයකින් අනුග්‍රහය දුරින් හැදුන් නැත්තම් මුලින්ම සීලයකින් අනුග්‍රහය හැදුන් නැත්තම් සම්මා වායාමවත් සම්මා සතියවත් සම්මා සමාධියවත් තමන්ගේ ජීවිතේ ඉදියුණු කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ ටික දියුණු කරගෙන සම්මා දිට්ඨිය නම් ඉහළ තත්වයට යන්න අර වටේට තියෙන කාරණා ටික දියුණු කරගන්න ඕන. සීලය තමයි අත්වැල් අල්ලගෙන දුරින් ඉඳලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භාවය තුල ඒ ශ්‍රාවකයා පරිස්සම් කරන්නේ. ඔය සම්මා කම්මන්ත ආජීව
ඊට පස්සේ සම්මා වාචා, කම්මන්ත කිය අපි කතා කරන ඔක්කොම සීලයට සම්බන්ධ අංග. මේ සීලයකින් ප්‍රවේශම ඇති වෙන්න ඕන. අපි බලන්න ඕන මම රකින්න සීලය ආර්යයන් වහන්සේලා විසින් ප්‍රශංසා කරපු ශික්ෂණයට කොච්චර කිට්ටුද කියලා බලන්න ඕන. ඒක උදේ හවස සිහි කරලා බලන්න ඕන මේ සීලය තුලින් මට කොයිතරම් ධර්මී ස්පර්ශ කරන්න පුළුවන්ද කියන එක. ඊළඟ කාරණය තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සබ්බේහි මේපියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝති පබ්බජිතේන අබින්නම් පච්චවෙක්කිතබ්බං. මට සියලු ප්‍රියමනාප දේවල් වලින් වෙන්වෙන්න වෙනස් වෙන්න සිද්ධ වෙනවා කියලා නුවණින් සිහි කරලා විමසලා බලන්න ඕන කියනවා. මොකද්ද නුවණින් සිහි කරලා විමසලා බලන්න ඕන? මට මේ සියලුම ප්‍රියමනාප දේවල් වලින් වෙන් වෙන්න සිද්ධ වෙනවා. මං එබඳු ජීවිතයක් මට තියෙන්නේ. සියලුම ප්‍රියමනාප දේවල් වලින් වෙනස් වීම, වෙන්වීම මම දායාද කරගත්ත කෙනෙක් කියලා නිතරම මතක තියාගන්න ඕන. ඒක පැවිද්දෙකුට විතරක් නෙමෙයි ගිහියෙකුට කොච්චර වැදගත්ද බලන්න. මොකද මේ ප්‍රියමනාප දේවල් එක්ක මේ කියන්නේ මම මේ පවත්වන මේ කය පවා කෙබඳු එකක්ද කියලා පොඩ්ඩක් නිකන් කල්පනා කරලා බලන්න. මම මේ නඩත්තු කරමින් සිටින කය පවා මේ කය වුණත් පින්වත්නි හරියට මේ බුදුරජාණන් වහන්සේ එක දේශනාවකදී මතක් කරනවා මේ කය හරියට තනකොළ අග තියෙන පිනිබින්දුව වගේ ඉර පායගෙන එනකොට බලාගෙන ඉද්දි වාෂ්ප වෙලා යන්නේ. අන්න ඒ වගේ මේ ප්‍රියමනාප දේවල් වාෂ්ප වෙලා යනවා බලාගෙන ඉද්දි. ඒක හැම කෙනෙක්ම නිතර නිතර මතක තියාගන්න එක වඩා යහපත්. මේ ප්‍රියමනාප දේවල් වලින් මට වෙන් වෙන්න වෙනවා කියන එක ධර්මයක් දියුණු කරන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් නිතර නිතරම මතක තබා ගත යුතුයි. ඊළඟ කාරණේ තමයි ඔන්න වැදගත් දෙයක්. ආයේ මේවා පැවිද්දොන්ට විතරක් නෙමෙයි අවශ්‍ය වෙන්නේ. ඊළඟ කාරණේ තමයි කම්මස්ස කෝම්හි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමීති පබ්බජිතේන අබින්නම් පච්චවෙක්කිතබ්බං. මම කර්මයේ ස්වකීය කරගෙන ඉන්න කෙනෙක්. මම කර්මයේ අයිති කරගෙන ඉන්න කෙනෙක්. මම කර්මය කම්ම යෝනි කර්මයේ උත්පත්ති ස්ථානයේ කරගෙන ඉන්න කෙනෙක්. කම්ම බන්දු මම කර්මයේ ඥාතිවරයා කරගෙන ඉන්න කෙනෙක්. කම්ම පටිසරණෝ මම කර්මය පිළිසරණ කරගෙන ඉන්න කෙනෙක්. කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ යහපත් විදියට හරි අයහපත් විදියට හරි යම් කර්මයක් කරනවා නම් ඒ කර්මය තමයි මම දායාදේ කරගෙන ඉන්නේ. මේක නිතර නිතර හිතන්න ඕන කියනවා. එතකොට ගොඩාක් වෙලාවට මිත්‍යා දෘෂ්ටීන්ට අහු වෙන්න තියෙන අවස්ථාව හරිම අඩුයි පින්වත්නි. ඇයි? එයා තේරුම් අරන් තියෙනවා මම කර්මයේ ඉක්මවපු කෙනෙක් නෙමෙයි. මේ මොහොතේ යම් අත්දැකීම් ටිකකට අපි මුහුණ දෙනවා නම් ඒ සියලු අත්දැකීම් කර්මය හා බැඳී පවතිනවා. මේ කිසිවක් අහම්බයක් නෙමෙයි කියලා එයාට තේරෙනවා. එතකොට ඒක නැවත නැවත කර්ම හැදුනත් මේ බඳුම ආකාරයෙන් ජරා මරණ දුක කියලා ස්වභාවයක් සකස් වෙනවා කියන අවබෝධය ඒ ශ්‍රාවකයාට මතුවෙනවා. එතකොට දැන් අපි පින්වත්නි තව දුරටත් කර්ම කරගනිමින් තමයි ඉස්සරහට යන්නේ. දැන් ඇහැ ඉදිරියට රූපය ආවට පස්සේ ඒ රූපේ එතනම අතහැරලා දාන්න අපිට කුසලතාවයක් නැහැ. ඇහැ ඉදිරියට එන රූපය නිසා අපි ප්‍රපංචකරණයක් දක්වාම මේ ක්‍රියාවලිය උඩුදුවන්නේ කර්මය පිළිබඳ මේ කර්මයේ දායාදයේ පිළිබඳ කර්මයේ ක්‍රියාත්මක වෙන විදිය පිළිබඳ අපට නුවණක් අවබෝධයක් නැතිකම නිසා පින්වත්නි. මේ ගැන යම් ශ්‍රාවකයෙකුට නුවණක් අවබෝධයක් තිබ්බොත් එයා දැනගන්නවා මම කර්මයේ ඉක්මවලා නැහැ. මම කර්මයේ දායාද කරගෙනයි ඉන්නේ. මම කර්මයේ අභිභවා ගියපු කෙනෙක් නෙමෙයි කියලා එයා දැනගන්නවා. දැන් ඒක හරියට මේ වගේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ
දේශනා කරපු ධර්මයේ තුල කර්මයේ සකස් වෙන ආකාරය ඊටාම සියුම්ව විමසලා බලනකොට පින්වත්නි අපේ ජීවිතයේ තුල වහල්භාවයක් පවතිනවා. ඒ වහල්භාවයේ පවතින්නේ වෙන මොකුත් නිසා නෙමෙයි. වහල්භාවයක් කියන්නේ අපි හිතනවා බාහිර රූපය තමයි මට සැප ගෙනත් දෙන්නේ. බාහිර ශබ්ද තමයි මට සැප ගෙනත් දෙන්නේ. බාහිර ගඳ සුවඳ තමයි, රස තමයි, පහස තමයි, අරමුණු තමයි මට සැප ගෙනත් දෙන්නේ කියලා මම හිතාගෙන ඉන්නවා. ඒ කියන්නේ බාහිර ලෝකයේ දේවල් මට සැප ගෙනත් දෙනවා, දුක් ගෙනත් දෙනවා කියලා අපි හිතාගෙන ඉන්නේ. එතකොට බාහිර දේවල්, බාහිර පුද්ගලයෝ මට සුඛ ආස්වාදයේ ගෙනත් දෙනවා කියලා මම හිතාගෙන ඉන්නවා නම් බාහිරට මා තුල වහල්භාවයක් තියනවද නැද්ද? බාහිරට මගේ වහල්භාවයක් තියෙනවා. බාහිරට මගේ වහල්භාවයක් තියෙනවා. එතකොට මේ බාහිරට පවතින මා තුල පවතින වහල්භාවයේ නිසාම පින්වත්නි මට නිවන කරා පැමිණෙන්න අමාරුයි. හේතුව Tamanට නිවන කරා පැමිණෙන්න අමාරුයි. හේතුව තමයි නිවහල් ශ්‍රාවක භාවයක් තුල තමයි නිවන කියන தත්ත්වය අත්දකින්න පුළුවන් වෙන්නේ. සියලු සංස්කාරයන්ගෙන් නිදහස් වෙච්ච ශ්‍රාවක භාවයක් ඇති වෙන්නේ. මේ වහල් භාවය මත අපිට සුඛාස්වාදයේ තියෙනවා කියලා හිතුවට පින්වත්නි බාහිර දේවල් පුද්ගලයෝ මත සුඛාස්වාදය ඇති වෙනකොට ඔබ තණ්හා කරන්නේ රූප වලට තණ්හා කරනවා, ශබ්ද වලට තණ්හා කරනවා, ගඳ සුවඳට තණ්හා කරනවා කියලා හිතාගෙන හිටියට අපි රූප වලට තණ්හා කරන්නේ නැහැ පින්වත්නි. ශබ්ද වලට තණ්හා කරන්නේ නැහැ පින්වත්නි. ගඳ සුවඳට තණ්හා කරන්නේ නැහැ. රසයට තණ්හා කරන්නේ නැහැ. අපි තණ්හා කරන්නේ රසය ගෙනත් දුන්න සුඛ ආස්වාදයටයි. එහෙමනම් බලන්න තමන්ගේම හිතින් තමන්ගේ හිත අල්ලගෙන නෙමෙයි දඟලන්නේ. නමුත් අපි හිතනවා බාහිර අපේ තියෙන අවිද්‍යාව නිසා අපි හිතනවා බාහිර දේවල් මත තමයි මේ ආස්වාදය පවතින්නේ කියලා බාහිර දේවල් මත යැපෙන්න උත්සාහ කරනවා. අන්න ඒකයි කිව්වේ වහල් භාවයකින් අපි පෙළෙනවා කියලා. ඇත්තටම මේ වහල් භාවයකින් පෙළෙනවා කියන එකට වඩා බුදුදහම කියන්නේ තමන්ගේ හිත පරිස්සම් කරගන්න, තමන්ගේ හිත රැකගන්න. හිත රැකගත්ත තැනක බාහිර කළ යුතු කිසිවක් නැහැ. බාහිර රූප වලටවත් ශබ්ද වලටවත් මේ ලෝකේ බාහිර කිසිම දෙයකට තමන්ගේ හිත තුල තණ්හාවක් උපදින්නේම නැහැ. කිසිම දෙයකට තමන්ගේ හිතේ තණ්හාවක් උපදින්නේ නැහැ. ඇයි කිසිම දෙයකට පින්වත්නි අපේ හිතේ තණ්හාවක් උපදින්නේ නැත්තේ? තණ්හාවක් අපේ හිත තුල කිසිම දෙයකට උපදින්නේ නැත්තේ වෙන කවර දෙයක් නිසාවත් නෙමෙයි. එයා තේරුම් ගන්නවා මේක බාහිර රූප ශබ්ද ගන්ධ රස පහසේ තියෙන අවුලක් නෙව මගේම හිත තුල පවතින අවුලක් කියලා එයා තේරුම් ගන්නවා. මේ අවුල මගේම හිත තුල පවතින අවුලක්. වෙන මොකක්වත් ලෝකේ අවුල් නැහැ. මගේ හිත තුල පවතින අවුලක්. ඉතින් හිත පරිස්සම් කරගත්තම අවුල ලිහිනවා කියලා බුදුරජාණන් වහන්සේ අපිට ඉගැන්වුවේ. හිතින් ප්‍රපංචකරණයකට අහු නොවන විදියට ලෝකයේ දිහා බැලුවට පස්සේ ලෝකය තණ්හාව හදාගත යුතු ලෝකයේ කිසිවක් පෙනෙන්නේ නැතුව යනවා. සියල්ලම නොපෙනී යනවා. නොපෙනී යනවා කියන්නේ අසන්ද වෙනවා කියලා නෙමෙයි. මොකද අපි හිතාගෙන ඉන්නවානේ රූප වලට අපි තණ්හා කරනවා, රූප තණ්හා, ශබ්ද තණ්හා කියලා. තණ්හාවේ ආකාර හයක් කියනවනේ. නමුත් තණ්හාවේ ආකාර හයක් ගැන කතා කරලා වැඩක් නැහැ. හේතුව තමයි තණ්හාව කියලා කියන්නේ තමන්ගේ හිත තුල උද්ගත වන ස්වභාවයක්. එතකොට තමන්ගේ හිත හදාගත්තම තණ්හාව ඇති නොවන විදියට අරුබුදේ අවුල එතනම ලිහිලා යනවා. එතනට තමයි අපි හිත හදාගන්න අවශ්‍ය වෙන්නේ පින්වත්නි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරන ධර්ම කාරණේ ඊටාම වැදගත් දෙයක්. දැන් අපි මේ බාහිර දේවල් වෙනස් කරලා මේ ලෝකයේ මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භාවය මත දායාද වෙන්න හදනවා නම් ඒක හරි මෝඩ වැඩක් පින්වත්නි. දැන් හිතන්න පාරක් රත් වෙලා තියෙනවා කියලා. ඒතර පාරක් රත් වෙලා තියෙනවා, ඒ පාරෙන් තමයි යන්න වෙන්නේ. ඒතර පාර රත් වෙලා නම් දැන් එයා කල්පනා කරනවා මේ පාරේ යන්නත් ඕන, මොකද කරන්න කියලා කල්පනා කරලා එයා පාරට වතුර ගහන්න පටන් ගන්නවා. වතුර ගහගෙන යනවා කියලා වතුර ගහලා යනවා. ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද? බෑ. අන්න ඒ වගේ එකක් තමයි අපි මේ කර කර ඉන්නේ.
බාහිර වහල් භාවයත් එක්ක අපි කර කර ඉන්නේ මේ රූප නඩත්තු කර කර, ශබ්ද නඩත්තු කර කර ඔක්කොම කරන්න වෙලා තියෙන්නේ තමා තුළ ඇතිවෙච්ච තණ්හාව නිසානේ. එතකොට මේ තණ්හාව පදනම් කරගෙන අපි එළිය දේවල් ගොඩාක් නඩත්තු කරනවා. මොකද මේ තණ්හාව ඇති වෙන විදිහවත් අපිට තේරෙන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට ඔකට ලේසි ක්‍රමයක් උගන්වනවා. Tamanගේ හිත හදා ගන්නවා තණ්හාව ඇති නොවන විදියට. එතකොට බාහිර දේවල් නඩත්තු කරන්නවත්, බාහිර පුද්ගලයෝ නඩත්තු කරන්නවත් කිසි දෙයක් හොයාගන්න ඉතුරු වෙන්නේ නැහැ. කිසි දෙයක් ලෝකේ අහුවෙන්නේ නැහැ පින්වත්නි. ඒක හරියට අර පාර රත් වෙලා තියෙන වෙලාවට සෙරෙප්පු දෙකක් දාගත්තා වගේ. වතුර ගහන්න වෙන්නේ නැහැ, මොකුත් නැහැ. තමන්ගේ කකුල් දෙක පරිස්සම් කරගන්න විදියට මොකක් හරි වැඩපිළිවෙලක් හදාගත්තාම ප්‍රශ්න ඉවරයි. ඒතර අන්න ඒ විදිහේ තැනකට තමයි, ඒ කියන්නේ තමන්ගේ හිත හදාගන්න එකක් සම්පූර්ණයෙන් බුදුදහම කියන්නේම හිත හදාගන්න කියලයි. ඒ හිත හදාගත්තාම සියලු තැන්හි හැදුනා වෙනවා. අපි හිත හදන එක පැත්තකින් තියලා බාහිර දේවල් නඩත්තු කිරීම අතරින් වඩා යහපත් විදියට නඩත්තු කරන්න හදනවා. ඒ නිසා තමයි මේ අර්බුදය. ඒක බුදුදහමේ ක්‍රමය නෙමෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා හැම වෙලාවකම කල්පනා කරන්න ඕන. මේ විදිහට කල්පනා කරනකොට ඇත්තටම කැළඹීමක් ඇති වෙන්නේ නැහැ. කොහොමද? කම්මස්ස කෝම්හි, මම කර්මයේ ස්වකීය කරගෙන ඉන්න කෙනෙක්. ඊට පස්සේ කම්ම දායාදු, මම කර්මයේ දායාද කරගෙන ඉන්න කෙනෙක්. කම්ම යෝනි, මම උත්පත්ති ස්ථානයේ කර්මයේ කරගෙන ඉන්න කෙනෙක්. කම්ම බන්දු, මම ඥාතිවරයා කර්මයේ කරගෙන ඉන්න කෙනෙක්. කම්ම පටිසරණු, මම පිළිසරණ කර්මයේ කරගෙන ඉන්න කෙනෙක්. යම් කම්මං කරිස්සාමීති කල්යාණං වා පාපකං වා තස්ස දායාදු. යහපත් විදියට හරි අයහපත් විදියට හරි මම කරගත්ත දේ තමයි මගේ කර්මය. දැන් අර එළිය දේවල් නඩත්තු කරන්න ගියාට පස්සේ අපිට නැවත නැවත සිතෙන්ද කයෙන්ද වචනයෙන්ද කර්ම සකස් වෙනවා. ඒ සකස් වුණාට පස්සේ නැවත නැවත උත්පත්ති ස්ථාන විදියට බලපාන කර්මය නිසා නැවත නැවත ඉපදෙමින් යනවා. ඒක තමයි සාමාන්‍ය කෙනෙකුගේ ක්‍රමය. ඊළඟට බුදුරජාණන් වහන්සේ 8 වෙනි කාරණේ විදියට අපට පැහැදිලි කොට වදාරනවා. නිතර නිතර මතක තියාගන්න කියනවා. කතම් භූතස්ස මේ රත්තින් දිවා වීති පතන්තිති පබ්බජිතේන අබින්නම් පච්ච වෙක්කි තබ්බං. මේ දිවාරෑ ගෙවීම පිළිබඳ නිතර සිහි කරන්න කියනවා. රෑදවල් දෙක ගෙවීගෙන යනවා. මේ බුද්ධෝත්පාදයයි ගෙවෙන්නේ, ආයුෂයයි ගෙවෙන්නේ, මේ සුන්දර ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගන්න ඇති කාලයයි ගෙවෙන්නේ කියලා හැම වෙලාවකම දිවා රාත්‍රී ගෙවී යන ආකාරය පිළිබඳ සිහිය උපද්දවාගෙන හිටියට පස්සේ ඒක කර්මස්ථානයක් විදියට තමා තුළ දියුණු වෙලා පින්වත්නි, ඒ දියුණු වීම තුලදීම ඒ පුද්ගලයාට අවබෝධයේ පැත්තට Tamanගේ හිත හසුරුව ගන්න හම්බ වෙනවා. අප්‍රමාදයක් ගෙවෙනවා. අප්‍රමාදයක් ඇති වෙනවා. මොකක් නිසාද? නිතර මතක් කරගන්න කියනවා. කතම් භූතස්ස මේ රත්තින් දිවා වීති පතන්තිති පබ්බජිතේන අබින්නම් පච්ච වෙක්කි තබ්බං. දිවාරෑ ඉක්ම වෙනවා නේද කියන එක පැවිද්දෙක් විසින් නිතර නිතර සිහි කරගන්න ඕන. පැවිද්දෙක් විසින් නිතර නිතර සිහි තබා ගන්න අවශ්‍යයි. එතකොට තමයි මේ පුද්ගලයාට අප්‍රමාදීව කෙලෙස් විස්කම්බණය කරලා පහසුවෙන්ම සමුච්ඡේද ප්‍රහාණය තුලින් මඟඵල අවබෝධයට යන්න පුළුවන්. මේ ගෙවෙන්නේ මගේ ආයුෂ නේද? මේ ගෙවෙන්නේ බුද්ධෝත්පාදේ නේද? මේ ගෙවෙන්නේ ධර්මාවබෝධයට ඇති ඉතා දුෂ්කර ඉතාම දුර්ලභ කාලේ නේද කියලා නිතර නිතර සිහි කරන්න ඕන. ඒක පැවිද්දෙකුත් සිහි කරන්න ඕන, ගිහියෙකුත් සිහි කරන්න ඕන. මේ හාමුදුරුවෝ ගැන කියලා මේක මතක් කළාට මම මේ ඊළඟට කියනවා 9 වෙනි කාරණය කච්චිනුකෝහං ශුඤ්ඤාගාරේ අබිරමාමීති පබ්බජිතේන අබින්නම් පච්ච වෙක්කි තබ්බං. නිතර නිතර මේ පැවිද්දෙක් නම් සිහි කරන්න ඕන කියනවා. මම ජනයාගේ හිස් වූ ප්‍රදේශයකට ගිහින් ඒ හුදේකලාවට ඇලෙමින් නිතර ධර්මයක් දියුණු කරන්නේ කොහොමද කියලා නිතර කල්පනා කරන්න ඕනලු. මෙතන මේ ආරණ්‍යයට කියලා කිව්වේ ගිහියෙකුට නම් මට මේකට කියන්න තියෙන්නේ ආධ්‍යාත්මික සැලැස්මක් වෙනුවෙන් කැප වෙන්න කාලයක් වෙන් කරගන්න කියන එකයි මේකේ හකුලලා කිව්වොත් කියන්න තියෙන්නේ. එතකොට නුවණින් හොඳට මෙනෙහි කරමින් ධර්මීය ප්‍රායෝගිකව දායාද උණු ශ්‍රාවකයෙක් විදියට ධර්මයත් එක්ක නැගී හිටින අවස්ථාවක් මං හදාගන්නේ කොහොමද කියන එක පැවිද්දෙක් දිවා රාත්‍රී කල්පනා කළ යුතුයි. ඒක නිතර නිතරම කල්පනා කරලා බලන්න ඕන. එතකොට ඒ කල්පනාව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට නිතර නිතර තියෙන්න ඕන දෙයක්.
මම කවදාද ආධ්‍යාත්මය වෙනුවෙන් සැලසුම් කරන්න කියලා. මිනිසුන් අද ඒ වෙනුවෙන් සැලසුම් කරන්න අමතක වෙලා තියෙනවා. ඒක උදේ හවස සිහි කරනකොට එයාට මේ ඊතා කාර්යබහුල වෙලාවේ ආධ්‍යාත්මික වැඩපිළිවෙලක් හදා ගන්න පුළුවන්. ඊළඟට අවසාන කාරණේ කියනවා බුදුරජාණන් වහන්සේ අත්තිනුකෝමී උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂෝ අධිගතෝ යේනාහං සෝහං පච්චිමේ කාලේ සබ්‍රක්‍මචාරී පුට්ටෝන මංකු භවිසාමීති පබ්බජිතේන අබින්නම් පච්චවෙක්කිතබ්බං. නුවණින් විමසන්න ඕන කියනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා විසින් කොහොමද මනුස්ස ජීවිතයේ මේ පච්චිම කාලේ අවසාන කාලේ ඔබ වහන්සේට මේ මනුස්ස ධර්මයේ මැත්තේ ආර්ය භාවය කරා පැමිණෙන්න පුළුවන් උතුම් ඥාන දර්ශනයක් ලැබුණාද කියලා මේ ධර්මයෙන් කවුරු හරි ඇහුවොත් එහෙම කවුරු හරි ඇහුවොත් නිශ්ශබ්දව නොඉන්න වැඩ බලා ගන්න කියනවා. ඒ කියන්නේ ධර්මයේ මේ ජීවිතයේදී ප්‍රතිඵල හදා ගන්න කියනවා. දැන් කෙනෙක් අහන්න පුළුවන් නේ අවුරුදු 20ක් ඔයා භාවනා කරා නම් මොකක්ද දැන් භාවනාවෙන් හම්බුණු ප්‍රතිලාභය කියලා ඇහුවොත් බිම් බලා ගන්න වෙන්නේ නැති තරමට. ගිල ගන්නත් බැරුව වමාර ගන්නත් බැරි තරමට Taman තුල චිත්ත සමාධියක් හරි දියුණු කරගන්න ගිහියෙකුට කියන්නේ. පැවිද්දෙකුට නම් ඊට වඩා කතාවක් තියෙනවා. මානේ 100 දැන් බෞද්ධ වෙලා අවුරුදු 50ක් විතර නම් බෞද්ධකම ආසේ 100ට මොනවද හම්බුනේ කියලා මුණුබුරෙක් හරි ඇහුවොත් ඒ වෙලාවට හිර වෙලා ඉන්නේ නැතුව මම මේ විදියට දියුණු කළා ධර්මයේ මේ විදියට දියුණු කළා කියලා කියන්න පුළුවන් මට්ටමට සන්ධ්‍යාව ගෙවන්න. ඒකයි මෙතන කියන්නේ පච්චිම කාලේ සවස් භාගයේ කවුරු හරි කෙනෙක් ඇහුවොත් දෘෂ්ටීන් භූතව නොඉන්න විදියට හිත හදා ගන්න. ඒ කියන්නේ මේ මොහොතේම ධර්මීය ප්‍රායෝගිකව මේ ජීවිතේ ප්‍රතිඵල හදා ගන්න. මොකද ඒ ප්‍රායෝගිකව ප්‍රතිඵල හදා ගන්න එක මග හැරිලා තියෙනවා නිවන මෛත්‍රී බුද්ධ ශාසනයට කල් දාන්න යෑම නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකයෙකුට අදාළ වැඩපිළිවෙල පිළිබඳවයි මෙතනදී අපි මතු කළේ. ගිහියෙකුට අදාළ පරිමාවටයි මතු කළේ. පැවිද්දෙකුට නම් තවත් ගැඹුරින් කතා කරගත යුතු දේවල් තියෙනවා. සැබෑ බුද්ධ ශ්‍රාවකයෙක් විදියට ධර්මයේ තුලින් නැගී හිටින ශ්‍රාවක භාවයක් පිණිස මේ දේශනාව උපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා.